2022 ICT පන්තියේ නොවැම්බර් 19 වෙනිදා පවත්වන්න තිබුණු අපේ IT පන්තියට අදාළ පාඩම් මාලාව අපි මේ විදිහට ආරම්භ කරනවා. එතකොට මේ වෙනකොට අපි අධ්‍යයනය කරමින් පවතින්නේ මේ සකසනයක් තුල, ඒ කියන්නේ මයික්‍රෝප්‍රොසෙසර් එකක්, එහෙම නැත්නම් අපි CPU එකක් තුල දත්ත, ඒ වගේම විධාන, එහෙම නැත්නම් අපි කියන ක්‍රියායනයක්, එහෙම නැත්නම් අපි වැඩසටහනක් ක්‍රියාකාරීත්වයට පත් වෙලා ඒකේ අවශ්‍ය කරන ප්‍රතිදානයන් ඉටු කරලා නතර වෙන අවස්ථාව දක්වා තියෙන අවස්ථාවන් පිළිබඳව, විවිධ අවස්ථාවන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. එතකොට මේ අනුව අපි සකසනයක් තුල කිසියම් හෝ ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙනකොට ඒ සඳහා භාවිතා කරනු ලබන සටහන, ක්‍රියායන සටහන යටතේ අපි විවිධ ක්‍රියාකාරීත්වයන් මේ විදිහට හඳුන්වා දීලා තිබුණා අවසාන වශයෙන්. එතකොට ඒකෙදී අපි නැවත සඳහනක් කරොත් නිර්මිත තත්වය කියන්නේ ආරම්භක තත්වයයි. ඊළඟට ආරම්භක තත්වයේ පවතින දේවල් අපි ඊළඟට ගේන්න ඕනේ රැඳී සිටින ස්ථානය. එහෙම නැත්නම් මේ ක්‍රියායන ක්‍රියාත්මක වන්න කිසියම් හෝ ස්ථානයක රැඳී සිටින්න ඕනේ. එතකොට මේ ගොඩක් වෙලාට මේ රැඳී සිටින ස්ථානය පවතින්නේ පරිගණකයේ ප්‍රධාන මතකයේ. එතකොට ප්‍රධාන මතකයේ රැඳී සිටින යම් ක්‍රියායනයක් සකසනය මගින් ධාවන තත්වයට පත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් වෙන්න සිදුවීම නම් ක්‍රියායනයේ නවත් ඌතට ළඟා වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කියොත් ආරම්භක තත්වය, ක්‍රියායන රැඳී සිටින ස්ථානය, ධාවන තත්වය, අවසන් කළ තත්වය. එතකොට යම් යම් ක්‍රියායන සමහරලාට යම් යම් හේතුන් මත අවහිර කළ තත්වයන් වලටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිහරණය කරනවා කියන එක අදහස් කරන්නේ ප්‍රධාන මතකයේ තියෙන කිසියම් හෝ පෙළ ගැසී තියෙන වැඩසටහනක් අත්‍ය මතකයට, virtual memory එකට තැම්පත් කරනවා. ඒකට හේතු ගණනාවක් එන්න පුළුවන්. සමහරලාට යම් වැඩසටහනක, එහෙම නැත්නම් ඒ ක්‍රියායනයකට අවශ්‍ය කරන ආදාන ප්‍රතිදාන උපාංගවල පවතින දෝෂ නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ක්‍රියායනයේ තියෙන අතුරු බිඳු, මෘදුකාංගවල අතුරු බිඳුමක් වෙන්න පුළුවන් හැකියාවන් පවතිනවා. කෙසේ වෙතත් මේ සටහන නොබල ලකුණු කරන්න ඔබට හැකියාව පවතින්න ඕනේ. ඒ වගේම ඒ ක්‍රියාවන් සිදුවන පිළිවෙල පිළිබඳව මේ කතන්දරයක් වගේ, ජාතකයක් වගේ හිතේ මතකෙ තිබෙන්න ඕනේ. එහෙම වුණොත් මේ සටහන කොයි ආකාරයකට දුන්නත් ඔබට ලකුණු කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම දැන් මේ වැඩසටහන නැත්නම් මේ පාඩම යටතේ පවතින ප්‍රශ්න පත්‍ර වලට අදාළව තියෙන ගැටලු සහිත ටියුට් එකක් තියෙනවා. ඒක දැන් ගන්න කියලා මම සෙනසුරාදා සඳහන් කළා තිබුණා. නමුත් ඒකට කිසිම ප්‍රතිචාරයක් නැහැ. තුෂාරා විතරයි ඒක පැමිණලා අරගෙන ගියේ. අනිත් කිසිම කෙනෙකුගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එතකොට මේ ටියුට් එක ගන්නෙ නැතුණම, එහෙම නැත්නම් ඒකට පාඩමට ඕන කරන ප්‍රශ්න මාලාවට අදාළ කොටස් ගන්නෙ නැතුණම පාඩම ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒක පහුවෙලා ගත්තයි කියලා වැඩකුත් නැහැ. පාඩම යන වෙලාවේ තමයි මේ ප්‍රශ්න ටික කෙරෙන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න පත්‍රවල තියෙන තොරතුරු මට අන්තර්ජාලයට එහෙම නැත්නම් ෆොටෝ එක ගහ මේකට දාන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක print කරලා තමන්ගේ ගාව තියෙන්න ඕනේ. මොකද ගැටලු කරන්න කඩදාසිය තිබෙන්න ඕනේ. නැත්නම් ඒක බලලිවල කරන්න පුළුවන් හැකියාවක් නැහැනේ. එතකොට ඒකේ උමනාවක් තිබෙන්න ඕනේ. උමනාව නැතුනොත් මේක කරගෙන යන්න අපහසුයි. හරි. එතකොට තමන්ගේ වගකීමක් විදිහට ඒක කරන්න. නැත්නම් මගේ අතින් මේ පාඩම ඉවරුනාට පස්සේ ආපහු කරන්න බෑ. මොකද හේතුව ඒ කාලය තුල සිදුවෙනලු මේ පාඩම් වල ප්‍රමාණය අනුව ඒ පාඩම් වලට අදාළ දේවල් නැවත නැවත සාකච්ඡා කිරීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන් අවස්ථා. අවසානයේ ඉන්නේ ප්‍රශ්න පත්‍රවල සාකච්ඡාව විතරයි. එතකොට මේ සටහන අපිට ඕනනම් මේ ආකාරයට අර්ථ දක්වන්නත් පුළුවන්. මේකෙත් තියෙන එවැනි අවස්ථාවම තමයි. මේක මම මේ ප්‍රශ්න පත්‍ර, ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකින් ගත්ත සටහන් ක්‍රමවේදය. එතකොට සටහන සමහරලාට හැම වෙලාවෙම මෙහෙම එන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක තමයි මම කිව්වේ මේකේ තියෙන ක්‍රියාවලිය පිළිබඳ කතන්දරයක් විදිහට ඔබට හැකියාව තිබෙන්න ඕනේ. මතක තියාගන්න. එහෙම වුණොත් මේක ඕන ආකාරයකින් දුන්නොත් නම් කරගන්න පුළුවන් හැකියාව පවතිනවා.
හරි. එහෙමනම් අද පාඩමට අදාළ කොටසට වගේ අපි ඇතුළත් වෙනවා. එතනින් පසුව අපි තිබෙන්නේ ක්‍රියායන පාලන කාණ්ඩය. ක්‍රියායන පාලන කාණ්ඩය කියන්නේ ක්‍රියායනය පාලනය කරන්න විධාන පද්ධතිය තුළ ඒ වගේම සකසනය තුළ තිබෙන හැකියාවන් එහෙම නැත්නම් ඒවා සකස් කරලා තියෙන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ ක්‍රමවේදයක් පවතින්නේ. පැහැදිලිද? එතනදී අපි බලන්නේ දැන් සකසනය තුළ යම් ක්‍රියායනයක් ධාවන තත්වයට පත් වුණාට පස්සේ යම් හේතුවක් නිසා සමහර වෙලාවට ඒ ධාවනය වෙන වැඩසටහන తాවකාලිකව නතර කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒක සමහරලාට අතුරු බිඳුමක් නිසා වෙන්න පුළුවන්, මෘදුකාංග අතුරු බිඳුමක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වැඩසටහනක ප්‍රමුඛතාවය නිසා මේ වැඩසටහන නතර කරලා ඒ අවශ්‍ය වැඩසටහනට ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එතකොට ඒ භාගයට ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනට මොකද වෙන්නේ? ඒ භාගයට ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන එතනින් පසුව ඉදිරියට කරගෙන යන්නේ කොහොමද? එතකොට තමයි මේ ක්‍රියායන පාලන කාණ්ඩවල අවශ්‍යතාවය වෙන්නේ. එතකොට යම් අවස්ථාවකදී වැඩසටහනක් ඒ ක්‍රියායනයක් ධාවනය වෙමින් පවතින අවස්ථාවකදී නතර වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඒ නතර කළ වැඩසටහන අත්‍ය මතකයට මාරු කරනවා. එතකොට ඒ ක්‍රියාත්මක වෙන්න ඕන වැඩසටහන ප්‍රධාන මතකයෙන් සකසනය තුලට ගන්නවා. එතකොට මේ ක්‍රියාත්මක වෙන්න ඕන වැඩසටහන සකසනය තුල ඉවහවර වුණාට පස්සේ නැවතර නතර කරපු තැන සිට වැඩසටහන දුවන්න ඕනේ. එතකොට මේක පිළිබඳව කවුරු හරි සටහනක් පවත්වාගෙන ඉන්න මොකද්ද නතර කරේ? නතර කරපු එකේ කොච්චර ප්‍රමාණයක් අපි ඒ වෙනකොට ඉටු කරගෙන තිබුණාද? ඒ වගේම ඊළඟ වැඩසටහනෙන් අනතුරු අපි පෙර තිබූ වැඩසටහනේ කොතනින්දලද පටන් ගන්න ඕනේ කියන එක පිළිබඳව සටහනක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සටහන පවත්වා ගැනීමේ ක්‍රියායන පාලන කාණ්ඩ විදිහට අපි යොදා ගන්නවා. එතකොට මේ පාලන කාණ්ඩ අපි මේ දීලා තියෙන විදිහට අපි ගත්තොත් එහෙම පහතින් පෙන්වා ඇත්තේ ක්‍රියායන පාලන කාණ්ඩ තුල අන්තර්ගතය. මේ එක එක පාලන කාණ්ඩ පවතිනවා එක එක අවස්ථාවන් වලදී මේ පාලන කාණ්ඩවල මොන දේවල්ද කෙරෙන්නේ. දැන් මේ පාලන කාණ්ඩයක් තුල ඕනෑම පරිගණකයේ තියෙන ක්‍රියායනයක් සඳහා අංකයක් යොදා ගන්නවා. එතකොට මේ සඳහා අකුරු යොදා ගැනීමක් වෙන්නේ නැහැ. කිසියම් හෝ අංකයක් යොදා ගැනීම සිදිනවා. ක්‍රියායනය මගින් භාවිතා කර තිබූ ගුණනාමය භාවිතා කරනවා. ඒ කියන්නේ දැනට ඒ ප්‍රොසෙස් වෙමින් පැවතුණු එහෙම නැත්නම් ධාවනය වෙනුමින් පැවතුණු නතර කිරීමට ලක් වූ වැඩසටහනේ නාමය පිළිබඳව සටහනක් කරගන්නවා. ඒ වගේම එතකොට ධාවනය වෙමින් පවතින වැඩසටහනක ගුණාංග ඒවල තොරතුරු අඩංගු වෙන්නේ රෙජිස්ටර් වල. එතකොට මේ රෙජිස්ටර් වලදී පවතින දත්ත වර්ගය මොනවද කියන එක හඳුනාගෙන ඒක ගොඩක් වෙලාවට අපි කරන දේ තමයි ක්‍රියායනේ නතර වුණාම රෙජිස්ටරේ තියෙන තොරතුරු ඉවත් කරලා දමනවා. පසුව ආපහු නැවත ගන්නවා. එතකොට ක්‍රියායනේ සඳහා තවත් අවශ්‍ය වෙන්න ධාවනය වෙන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන්න ඕන කරන බාහිර උපාංග පිළිබඳ තොරතුරු සටහන් කරගන්න. එතකොට මේකේ මේ පාලන කාණ්ඩයක් තුල විවිධ තොරතුරු වර්ග 4ක් සඳහන් කර ගැනීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ක්‍රියායනයක් හඳුනා ගැනීමේ අංකය, ක්‍රියායනයක් මගින් භාවිතා කර තිබූ ගුණ නාමය පිළිබඳ රෙජිස්ටර් වල අන්තර්ගතය, ඒ කියන්නේ රෙජිස්ටර් වල මොනවාද අන්තර්ගත වෙලා තිබුණේ, ක්‍රියායන ධාවනය සඳහා දායක වන ආදාන ප්‍රතිදාන උපාංග පිළිබඳ තොරතුරු. පැහැදිලිද? right. එතකොට ඒවා පාලන කාණ්ඩවල තියෙන ලක්ෂණ. එතකොට අපි ඒ පාලන කාණ්ඩවල ක්‍රමවේදය එක එක මෙහෙයුම් පද්ධති අනුව වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ වෙනසකට නෙමෙයි පොඩි වෙනස්කම් වලට හසු වෙන්න පුළුවන්. පොදු තත්ත්වය තමයි මම මේ සඳහන් කරලා තියෙන්නේ. පැහැදිලිද? right. එහෙමනම් අපි ඊළඟ අවස්ථාවට යමු. ඊළඟ අපිට එනවා සන්දර්භ සූචිය. දැන් මීට කලින් අවස්ථාවකදීත් මම සන්දර්භ සූචිය ගැන සටහනක් කරා. අර දෘಢ තැටිය මත ගුණ තැන්පත් වීමේදී ඒ ගුණ පිළිබඳ තොරතුරු ලියා ගන්නා ස්ථානයේ
විදිහට ඒ වගේම මේ સંદર્ભ සූචිය මගින් මේ ගොනු වල පටන් ගන්න ඕන තැන ඊළඟ ගොනු අන්තර්ගත වෙන සෙක්ටර් එක ඊළඟ ගොනු අන්තර්ගත වෙන සෙක්ටර් එක පිළිබඳව સંદર્ભ සූචිය මගින් සැපෙවුමක් එහෙම නැත්නම් පහසුකමක් ලබා දුන්නා. එතකොට දැන් බහුක්‍රියායන මෙහෙයුම් පද්ධතිය, ඒ කියන්නේ মালටි ටාස්කින් ටයිප් එකේ විධාන පද්ධති වල ඒ වගේම සමහරලාට බහුසකසන තුල ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියායනයක් යම් හේතුවක් මත తాවකාලිකව නවතා වෙනත් ක්‍රියායනයකට යොමු පසු නැවත නතර කළ ක්‍රියායනය ධාවනය සිදු කිරීම સંદર્ભ සූචිය මගින් සිදුවේ. ඒ කියන්නේ දැන් ක්‍රියායනයක් ප්‍රොසෙස් වෙනකොට ඒක යම් හේතුවක් නිසා නතර කරොත් ඊට පස්සේ සිදුවෙන්නේ ඊළඟ ක්‍රියායනය පෙරට අරගෙන ක්‍රියාත්මක කරන එකයි. ඒ වගේම නතර කරපු ස්ථානයේ ඉඳලා ඊළඟ වැඩසටහන ආපහු ක්‍රියාත්මක කිරීම එහෙම නැත්නම් ඒ වැඩසටහනේ අඩුපාඩුකම් කොටස් දෙක සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ સંદર્ભ සූචිය මගින්. ඒතර මේ સંદર્ભ සූචියේ ක්‍රියාකාරීත්වයෙන් තමයි අර නතර කරු තැන ඉඳලා ඊළඟ කොටස ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව එන්නේ. එතකොට સંદર્ભ සූචිය මගින් ක්‍රියායන ගණනාවකට එක් සකසනීය බෙදා ගැනීමද සිදු වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන්නේ එක සකසනීය නම් එහෙම නැත්නම් තියෙන්නේ එක මයික්‍රෝප්‍රොසෙසර් එක නම් මේ එක මයික්‍රෝප්‍රොසෙසර් එක හරියටම සියලු වැඩ කොටස් වලට බෙදාගෙන වැඩ කර ගැනීම මේ સંદર્ભ සූචියේ තවත් අවස්ථාවක් විදිහට සලකනවා. එතකොට මේ સંદર્ભ සූචියට තමයි කාර්යභාරය බාර දෙන්නේ. කොයි වෙලාවේද සකසනීය නතර වෙන්නේ? නතර වෙන අවස්ථාවට තවත් වැඩසටහනක් ගෙනල්ලා දෙන්නේ. එහෙම නැත්නම් නතර කරලා තැබූ අත්‍යමතකේ නතර කරලා තැබූ වැඩසටහන නැවත ක්‍රියාවට නංවන්න. පැහැදිලිද? right. ඊළඟට අපි ගත්තොත් එහෙම තවද ඉදිරියේ අධ්‍යයනය කරනු ලබන නියමාකරණ. දැන් අපි સંદર્ભ සූචියේ ක්‍රියාකාරීත්වය වගේම තවත් අලුත් ක්‍රමවේදයකට එනවා නියමාකරණ. ඒතර ධාවන තත්වයේ සිට වෙනත් අවස්ථාවකට ක්‍රියායන ගෙන යාම සකසනේ තිබූ තත්වයේ ක්‍රියායන පාලන කාණ්ඩ සටහන් කර ගැනීම රෙජිස්ටර් වලින් එම දත්ත ඉවත් කර ගැනීම සිදුවේ. එතකොට මේ කියන දේවල් එහෙම නැත්නම් මේ කියන සිදුවීම් સંદર્ભ සූචියට පවර්ලා තියෙන දේවල්. ඒතර ඊළඟට අපි එනවා මේකේ සඳහනක් වුණා නියමාකරණයන් කියනද ෂෙඩියුලර් ටයිප්. එහෙනම් අපි මොනවද කියලා බලමු. ඊළඟට මේ පාඩමේ අඩංගු වන නියමාකරණය. හරි. නියමාකරණ. ඒතර නියමාකරණ කියන්නේ අපි මෙතන ඉංග්‍රීසි වචනේ දාලා තියෙන process scheduler කියන එක. ඔව්. දැන් වර්තමානයේ තියෙන බොහෝ පරිගණක බහුකාර්ය වැඩ කටයුතු සඳහා තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම සමහරලාට කෝස් ප්‍රමාණය එහෙම නැත්නම් පරිගණකයේ තියෙන සකසන ප්‍රමාණය එන්න වැඩි කරලා තියෙනවා. ඒවා දුරකථන වලදී තියෙන කෝස් ප්‍රමාණය මෙච්චරයි කෝස් මෙච්චර ප්‍රමාණයක පහසුකමක් ඔබට ලබා දීලා තියෙනවා මේ වගේ පද්ධතියක කියන අදහස දෙනවා. දැන් කොහොම ගත්තත් සකසනයකට පුළුවන් වරකට එක් ක්‍රියායනයක් වැඩ කරවන්න තමයි කොච්චර තාක්ෂණي දියුණා. එතකොට එක වුණාට ඒක මැනේජ් කරගෙන ඔබට නොතේරෙන්න වැඩ කීපයක නියැලෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ සකසනීය ක්‍රියායන කීපයක් ඔබට නොතේරි ඉදිරියට ක්‍රමානුකූලව ධාවනය කරනවා. එතකොට මේ නිර්මාණය කිරීමේ යොදා ගන්න මේ සංකල්පයට අපි කියනවා එහෙම නැත්නම් මේ ක්‍රමවේදයට අපි කියනවා නියමාකරණ. පැහැදිලිද? right. දැන් ඊට පස්සේ තියෙනවා ඒකේ තවත් අදහස දීලා එනම් සකසනේ ප්‍රමාණයට වඩා වැඩි සැකසුම් ප්‍රමාණයක්. අනිවාර්යෙන් එහෙමනේ කරන්නේ. සකසනය එක සකසනයකට පුළුවන් එකක් සකස් කරන්න විතරයි. එක ක්‍රියායනයක් සකස් කරන්න විතරයි. නමුත් එහෙම වෙන්නේ නැහැනේ. ඔබ වැඩ කරනකොට ක්‍රියායන ගණනාවක් පරිගණකයේ මගින් ඉටු කරනවා. ඉටු කරගෙන යෑමේදී මෙහෙයුම් පද්ධතිය මගින් යම් අනුපිළිවෙලක්. එහෙනම් මේ එක මැෂින් එකයි තියෙන්නේ හදන්න බඩු ගොඩක් තියෙනවා. එතකොට මේ මැෂින් එක මැනේජ් කරගන්න ඕනේ. එයා වෙන වැඩක් නොකරන වෙලාවෙදී තමන්ගේ වැඩේ කරගන්නවා වගේ අදහසක් වගේ මැනේජ් කරගන්න ඕනේ. එතකොට ඒවා පාලනය කිරීම සඳහා පාවිච්චි වෙනවා නියමාකරණ. කොයි විදිහටද
මේ එක සකසනයක් තුලින් වැඩ රාජකාරී කිහිපයක් සිදු කරන්නේ. ඒ සඳහා පාවිච්චි කරන නියමාකරණ වලට තමයි අපි මේ අදහස දෙන්නේ. ඔව්. ඒතොර නියමාකරණ ප්‍රධාන ආකාර අපි තුනකට පවතිනවා. ඒ නියමාකරණ තුන අපි ඉදිරියේදී අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ නියමාකරණ මගින් බලාපොරොත්තු වන සාධක තත්වයන් පවතිනෝ. ඇයි මේ නියමාකරණ කරන්නේ? එහෙම නැත්නම් මේ නියමාකරණ මගින් මොනවද තියෙන්නේ? ඒවල පාවිච්චි කරන වචන මොනවද කියන එක අපි පොඩ්ඩක් බලමු. ඔව් පළවෙනි දේ තමයි මේ නියමාකරණයක් පාවිච්චි කරන්නේ ඇයි? සකසනේ කාර්යක්ෂමතාවය ඉහළ දමා ගන්න. හරියට නිකන් අර පාසලක යම් කාර්යයක් කරනකොට ඒකට පෙර සැලසුම් කරගත්ත අනුපිළිවෙලක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මොකක් හරි උත්සවයක් පවත්වනවා කියලා. ඒ උත්සවයේදී අපි පටුණක් හදාගෙන එහෙම නැත්නම් ඒ උත්සවයේ පවත්වන ක්‍රමවේදයට අදාළ සටහනක් පවත්වගෙන ඒ සටහනට අනුව තමයි එකම වේදිකාව මැනේජ් කරන්නේ. ඒතර මේ වේදිකාව සකසනේ නම් ඒ වේදිකාව තුළ ඕගොල්ලන් වැඩසටහන් ගණනාවක් නිරූපණය කරන්න බලාපොරොත්තු වෙන ඒ වේදිකාව ඕගොල්ලෝ කාලය අපතේ නොයන පරිදි මැනේජ් කරන්න පුළුවන්. එතකොට මේ සකසනේ කාර්යක්ෂමතාවයේ ඉහළ දැමීම. එහෙම නැත්නම් අපි කියනවා සාධිත ප්‍රමාණය. මේවා අපිට ඉදිරියේදී ඕන වෙන ටික ඒකයි මම සඳහන් කරලා තියෙන්නේ. ඔව් ඒකට අපි කියනවා throughput. ඔව් නිශ්චිත කාල ඒකකයක් තුල සිදුකොට අවසන් කරන ක්‍රියාවන් සංඛ්‍යාව. ඒ කියන්නේ දැන් සමහරලාට සකසනය ක්‍රියායනයේ සඳහා නිශ්චිත කාලයක් දෙනවා. ඒ කාලය තුල කොච්චරක් කරලා තියෙනවද? හරියට නිකන් පැයක් තුල ඔබ ගණන් කීයක් හදලා තියෙනවද? පැහැදිලිද? ආන්නේ වගේ. ඒකට අපි කියනවා සාධිත ප්‍රමාණය. ඊළඟට කාරක පූර්ණ කාලය. turnaround එක. ඒ කියන්නේ ක්‍රියායනයක් සකසනයට ලබා දුන් විට අදාළ ක්‍රියාදාමයන් පවතින කාලය. දැන් අපි ක්‍රියායනයේ මැෂින් එක ඇතුළට ගිහිල්ලා කොච්චර වෙලාවක් වේදිකාව උඩ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවද? throughout time එක. දැන් උදාහරණයක් ඔබ වේදිකාවට ගිහිල්ලා සින්දුවක් වෙන සින්දුව සමහරලාට විනාඩි 3ක් වෙන්න පුළුවන්. එතකොට මේ වෙනත් කටයුතුත් එක්ක සමහරලාට විනාඩි 5ක කාලයක් ඔබට ලබා දීලා තියෙනවා. throughout time එක. දැන් කතික කණ්ඩායමකදී throughout time එක පළමුව දෙනවා. right ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. ඊළඟට තියෙනවා ප්‍රමාද කාලය. දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව ප්‍රමාද කාලය කියන්නේ ඒක එනවුස් කරාට පස්සේ ඔබ වේදිකාවට පැමිණෙන්න ගතවන කාලය. ඊළඟට ඒක සූදානම් වෙන්න ගතවන කාලය. එතකොට ඔබ පටන් ගත්ත වෙලාව තමයි පටන් ගන්නකොට දක්වා තියෙන මේ කාලය ප්‍රමාද කාලය විදිහට අපි හඳුන්වනවා. ඊළඟට තියෙනවා ප්‍රතිචාර කාලය. රෙස්පොන්ස් එක. ඒ කියන්නේ උපදේශකයක් ලැබුණු මොහොතේ සිට එය ක්‍රියාත්මක වීමට කොච්චර කාලයක් ගත වෙනවද? එතකොට දැන් ඔබට සමහරලාට එනවුස් කරලා කියනවා මෙන්න මේ කතාව පවත්වන්න. එතකොට මේ ප්‍රතිචාරය දක්වන්න ඔබ ඒකට කැමැත්තක් දක්වන්න. එහෙම නැත්නම් ඒ අවස්ථාවට ළඟා වෙන්න කොච්චර කාලයක් ගත කරනවද? කොච්චර ප්‍රමාද කාලයක් ගත කරනවද? ඒ වගේම සැකසුම් මේකක කාලය කොච්චර ටයිම් එකක් මේක හදන්න. මේක නැත්නම් මේක ක්‍රියාවලියට නංවන්න කොච්චර කාලයක් ගන්නවද? එතකොට මේවා අපිට නියමාකරණ වල ඉදිරියේදී අපිට හමු වෙන ලක්ෂණ රටාවන්. පැහැදිලිද? right. මේක නෝට් එක ලියන්න. දැන් වීඩියෝ එක බලනකොට ලියන්න අපහසු නම් මම කොහොමත් හැම වීඩියෝ එකත් එක්කම ටෙක්ස්ට් නෝට් එක එවලා තියෙනවා. ඔයගලන්ට බලලා වෙනම ලියා ගන්න. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පහසු වෙන PDF එකක් විදිහට තියෙන්නේ. අපි ඊළඟට බලමු නියමාකරණ වර්ග. ඔය ඒකේ තියෙනවා දිගු කාලීන නියමාකරණ, මධ්‍ය කාලීන නියමාකරණ, කෙටි කාලීන නියමාකරණ, long, mid, short. right. දැන් දිගු කාලීන නියමාකරණයකදී සිදුවන්නේ කුමක්ද? සූදානම් තත්වයට පත් කළ යුතු පෙළ ගැස්විය යුතු කුමන ක්‍රියාවද යන්න තීරණය කරනවා. එහෙනම් long term එකේදී සකසනය තුලට process වෙන්න යන්න අවශ්‍ය කරන
ධාවනය වෙන්න අවශ්‍ය කරන පෙළ ගැස්වීම. ඒ වගේම මේ පෙළ ගැස්වීම තුළ කුමන ක්‍රියාදාමයේද සිද්ධ වෙන්න ඕනේ කියන එක තීරණය කරනවා. කුමන ක්‍රියාවක් පද්ධතියේ ක්‍රියාත්මක වන්නේද යන්න තීරණය කරනවා. ඒ වගේම මේ ක්‍රියායන අතුරෙන් මොන ක්‍රියායනයේද පද්ධතිය තුළ වැඩ කරන්නේ කියන එක අපි තීරණය කරනවා. තවද එක දිගට ක්‍රියාත්මක විය යුතු ක්‍රියාවන් ප්‍රමාණයෙන් විශාල විය යුතුද කුඩා විය යුතුද යන්න තීරණය කරයි. තත්ත්වකාල පද්ධතිවල සිදුවිය යුතු ක්‍රියාවන් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම සිදු කරනවා. එතකොට මේ දිගු කාලීන නියමාකරණ තුල ලක්ෂණ 4ක් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු මධ්‍ය කාලීන නියමාකරණ. මධ්‍ය කාලීන. මෙම අවස්ථාවේදී ක්‍රියායනයන් ප්‍රධාන මතකය හා අත්‍ය මතකය අතර හුවමාරු කරයි. සැපින් ක්‍රියාව. මීට කලින් අපි ඉගෙන ගත්ත සැපින් ක්‍රියාව. එතකොට ඒක අපි සිංහලෙන් කියන්නේ මොකද්ද? ප්‍රතිහරණ ක්‍රියාව විදියට. ප්‍රමුඛත්වයේ ලබා යුතු ක්‍රියාව ප්‍රධාන මතකයේ තුලටගෙන අත්‍ය මතකයට මාරු කිරීම සිදු කරනවා. එහෙනම් ප්‍රමුඛතාවය මත සමහර ක්‍රියායන ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියායන ප්‍රමුඛතාවය එන්න නම් ක්‍රියාත්මක වෙමින් පවතින එකක් తాවකාලිකව නතර කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ తాවකාලිකව නතර කරපු එක අත්‍ය මතකයට මාරු කිරීම සිදු කරනවා. ඒ වගේම ප්‍රමුඛතාවයෙන් පසු අත්‍ය මතකයේ ඇති ක්‍රියායන නැවත ප්‍රධාන මතකයේ වෙත ගෙනීම. එතකොට ඒ తాවකාලිකව නතර කරලා අත්‍ය මතකයට මාරු කරලා තිබුණු ක්‍රියායනය නැවත ප්‍රධාන මතකයේ තුලට සූදානම් තත්ත්වයේ සහ ධාවන තත්ත්වයට ගෙනීමත් මධ්‍ය කාලීන නියමාකරණ විදිහට තමයි අපි හඳුන්වන්නේ. තේරුම් ගත්තද? අපි ඊළඟ අවස්ථාවට යමු. කෙටි කාලීන අන්තිම එක. දැන් මේක සමහර පොත්වලදී ඩිස්පැචර් කියලා හඳුන්වනවා. ක්‍රියාත්මක තත්වයේ පවතින ක්‍රියායකණකින් පසුව ප්‍රධාන මතකයේ පෙළ ගැසී ඇති ක්‍රියාවන් අතුරින් කුමන ක්‍රියාවද සකසනයට යවිය යුතු බව තීරණය කිරීම. එතකොට සූදානම් තත්ත්වයේ පැවතුනත් කොයි ක්‍රියායනයේද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තීරණය කිරීම තමයි කෙටි කාලීන නියමාකරණය යටතේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියායන නියමාකරණ ආකාර 3යි. ඒ නියමාකාර 3 කෙටි long time long term එක තියෙනවා, mid term එක තියෙනවා, short term එක තියෙනවා. පැහැදිලිද? right. මේ අපි ඉගෙන ගන්නේ ඒ ක්‍රියායනයක් එක එක විධාන පද්ධති තුලදී තිබෙන නවතම තත්වයන් වලට එනකොට, ඒ කියන්නේ නූතන පරිගණක පද්ධතීන් වලට එනකොට සිදුවන වෙනස්කම් පිළිබඳව. දැන් ඒවා එක එක දැන් අපි සන්දර්භ සූචක ක්‍රියා පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම දැන් ඔය නියමාකරණ ක්‍රියාවලීන් පිළිබඳව සහ ඊළඟට අපි පාවිච්චි කරන තවත් මෙතඩ් එකක්. ඒකට අපි කියනවා ක්‍රියායන පෙළ ගැස්වීමේ ඇල්ගොරිතම. එතකොට ඒකටත් අපිට තියෙනවා ක්‍රම කීපයක්. දැන් බහුක්‍රම ලේඛන පවතින මෙහෙයුම් පද්ධති ගොඩක් වෙලාවට වර්තමානයේ පවතින මෙහෙයුම් පද්ධති ඒවට උදාහරණ Windows 10 වගේ ගත්තත් බහු මෙහෙයුම් පද්ධති විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඉහළම ඒවා ගත්තොත් එහෙම Linux Unix වගේ තියෙන විධාන පද්ධති වලදීත් ඒ බහුක්‍රම ලේඛන පද්ධතීන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සාමාන්‍ය අපි පාවිච්චි කරන කුඩා දුරකථනය ගත්තත් දැන් ඔය Android විධාන පද්ධතිය තුලත් මේ බහුක්‍රම ලේඛන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකේ තියෙනවා ඒ බහුක්‍රම ලේඛන ඇල්ගොරිතම කියන්නේ අනුපිළිවෙලක්නේ. ක්‍රියාන්විතයක්නේ. එතකොට ඒක පාවිච්චි කරන ක්‍රම. ඒ කියන්නේ සකසණයට පැමිණෙන වැඩ රාජකාරී, එහෙම නැත්නම් සකසණයේ මගින් කෙරෙන්න ඕන ක්‍රියාකාරීත්වයන් කරන පිළිවෙලවල් කීපයක් තිබෙනවා. ඒක හරියට නිකන් අර අපි සාමාන්‍ය වැඩ කටයුත්තක් කරනකොට
කරන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. දැන් first come first serve. ඒ කියන්නේ දැන් ක්‍රියායනය පෙළගස්වල තියෙනකොට සකසනය තුලට මුලින්ම එන එක්කෙනා ලොකු එකක්ද පොඩි එකක්ද කියලා ප්‍රශ්නයක් නෑ. ආපු පිළිවෙලට කැඳවීම. දැන් අපි හරියට නිකන් අර පොලිමක සිටිනවා වගේ. අංක පිළිවෙලට ගන්නවා. පුද්ගලයා කවුද කියන එක වැදගත් වෙන්නේ නෑ. අංක පිළිවෙලට ඒ අවශ්‍ය කරන ක්‍රියාකාරීත්වයට අංක කැඳවීමක් කරනවා. එතකොට අපි ඒකට කියන්නේ first come first serve. ඊළඟ කෙටිම කාර්ය පළමුව සිදු කිරීම. ඒක හරියට නිකන් අර අපි තුන් 10 දෙනෙක් ඉන්නවා 10 දෙනෙක්ගේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න 10ම සාකච්ඡා කරලා බලලා ප්‍රශ්න 10න් ඉක්මනින්ම විසඳුම දෙන්න පුළුවන් එක මුලින් කරනවා. ඊළඟට කරන්න එක ඊළඟට කරනවා. ඒ කියන්නේ කෙටිම කාර්ය ඉක්මනින්ම කිරීම තමයි දෙවෙනි ක්‍රියාවලියේදී තියෙන්නේ. ඔව්. ඊළඟට තියෙනවා රවුන්ඩ් රොබින්. අපි ඔක ඉදිරියේදී බලන්න පුළුවන් සටහන් සමග රවුන්ඩ් රොබින් එකේදී කරන්නේ සකසනය හැම ක්‍රියායනයකටම නිශ්චිත කාලයක් දෙනවා. දැන් මේ සකසනය ලබා දෙන කාලයට අපි කියන්නේ ක්වොන්ටම් ටයිම් එකක් කියලා. ඒ ක්වොන්ටම් ටයිම් එක අපි හිතමු දැන් අපිට තේරෙන විදිහට ගත්තොත් එහෙම සකසනය තීරණය කරනවා හැම ක්‍රියායනයකටම අපි තප්පරයක් දෙනවා කියලා. ඒතකොට මේ තප්පරය ඇතුළත ක්‍රියායනය වෙන්න පුළුවන් කොටස විතරයි වෙන්නේ. ඊළඟ තප්පරේදී වෙන කොටසක්. ඒතර මේ ආකාරයෙන් ක්‍රියායනයක් අපි තුන් තප්පර 4ක් වුණොත් 4 අවස්ථාවකදී වැඩ කෙරෙලා තමයි සම්පූර්ණ වෙන්නේ. ඒකට අපි කියනවා රවුන්ඩ් රොබින් සිස්ටම් එක. ඒ වගේම ප්‍රමුඛතා පාදක කරගන්න. ඔව් ඒ කියන්නේ ක්‍රියායන අතරින් ඉස්සල්ලාම කරන්න ඕනේ මොකක්ද කියන එක ප්‍රමුඛතාවය පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් Windows විධාන පද්ධතිය ලෝඩ් වෙනකොට ප්‍රධාන ප්‍රමුඛතාවයේ තියෙන්නේ ඒකේ command com එකයි ඊළඟට ඒකේ තියෙන Windows file ඒ වගේම desktop එක ක්‍රියාත්මක කරන්න ඕන graphical user interface ක්‍රියාවන් ඒවා තමයි. ඒ ඇස්සේ එනකොට අපි යම් Word හරි Excel හරි වැඩසටහනක් ක්‍රියාත්මක කරයි කියලා ඒක කලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය දෙන්න ඕන කරන ක්‍රියාවලිය සිදු වෙනවා. පැහැදිලිද? දැන් අපි ඊළඟට බලමු දැන් ඔය මේ ක්‍රියාවලීන් සිදුවන ආකාරය පිළිබඳව අපි රූප සටහනක් chart එකක් මගින් තේරුම් ගන්න. ඔය ඒකෙදී අපි ඇල්ගොරිතම් ක්‍රම 4ක් මූලික වශයෙන් පාවිච්චි කරනවා. හරි. එහෙනම් අපි එක එක ක්‍රියාවන් ටික අපි බලමු ඉස්සෙල්ලා. ඒ ඇල්ගොරිතම් භාවිතා කරනකොට ඒවට පාවිච්චි කරන පොදු ලක්ෂණ වචන කීපයක් තියෙනවා. ඔව් ළඟාවීම. ඒ කියන්නේ ක්‍රියායනය ධාවනයේට ළඟාවීම අවස්ථාව සූදානම් තත්ත්වයට පත් කිරීම arrival time එක විදිහට සලකනවා. ක්‍රියාත්මක කාලය අපි කියන්නේ bruise time එක. ඊළඟට පොරොත්තු කාලය කියන්නේ ක්‍රියායනය ක්‍රියාකාරීත්වයේ රැඳී සිටින කාලවකවානුව. කාර්ය පූර්ණ කිරීම turn around time ක්‍රියායනය ධාවනයට පත් වූ පසු අදාළ ක්‍රියායනය සම්පූර්ණ කිරීමට ගතවන කාලය. ඒතර මේවා උපයෝගී කරගෙන තමයි අපි සටහන් ක්‍රමය භාවිතා කරන්නේ. අපි බලමු first come first serve. පළමුව පැමිණීම පළමුව ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් අපි process ක්‍රියායනය අපි P විදිහට හඳුන්වනවා P0 P1. arrival time එක 0. ඒ වගේම අපි P1 වල arrival time එක 1. ඔව්. ඒතර bruise time එක කියන්නේ ක්‍රියායනය ක්‍රියාත්මක කළ කාලය. එනම් ක්‍රියායනයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සකසනයට අවශ්‍ය අපි බලමු. bruise time එක ක්‍රියායනයක් සම්පූර්ණ කිරීමට සකසනයට ගතවන කාලය විදිහට තමයි සකස් කරන්නේ. එතකොට P0 කියන ක්‍රියායනය සකසනයට කාලවකවානු 5ක් අවශ්‍යයි. දැන් මේ කාලවකවානු විදිහට මෙතනදී සලකන්නේ ගොඩක් වෙලාවට අපි quantum time එක තමයි. ඒතර P1 එකට කාලවකවානු 3ක් අවශ්‍යයි. quantum time 3. ඒතකොට ඒක අපි ක්‍රියාකාරී සටහනේ බැලුවොත් එහෙම P2 වලට ඊළඟට 2ක් P3 වලට 4ක් විදිහට. හරි. එතකොට මේ සටහන අපි ටිකක් පහලට ගමු අනිත් සටහනත් එක්කම බලන්න.
right. දැන් මේ තියෙන්නේ ඒ සටහන. එතකොට අපි P0 ක්‍රියාකාරීත්වය සඳහා කාලවකවානු 5ක් අවශ්‍යයි. කොටස් 5ක්. 1 එක සඳහා කාලවකවානු 3ක් අවශ්‍යයි. එතකොට මුලින්ම ආවේ P0, දෙවෙනුව ආවේ P1, තුන්වෙනුව P2, හතරවෙනුව P4, P3. එතකොට මේ රතු පාටින් පෙන්වන්න කරලා තියෙන්නේ එක් එක් ක්‍රියායනයට ක්‍රියාත්මක වෙන්න. එහෙම නැත්නම් බෲස් ටයිම් එක ප්‍රමාණය තමයි රතු පාටින් පෙන්වුම් කරලා තියෙන්නේ මම මේ සටහනේදී. එතකොට ලා රෝස පහට පැහැදින් පෙන්වුම් කරන්නේ මේ ක්‍රියායනයේ රැඳී සිටින ප්‍රමාණය. දැන් උදාහරණයක් විදිහට අපිට මේ P1 process ක්‍රියාව අවස්ථා 4ක් රැඳී සිටිනවා. මොකද පළවෙනි එකේ වෙලා ඉවර වෙනතුරු. හරි. ඊළඟ කාලවකවානුව P2 රැඳී සිටින කාලවකවානුව ප්‍රමාණය. ඒ වගේම P3 රැඳී සිටින කාලවකවානුව. ඒ රෝස පාටින් පෙන්වුම් කරන්නේ ඒක. එතකොට අපිට ඩිලේ ටයිම් එක, ඒ කියන්නේ යම් ක්‍රියායනයක් ආරම්භ වෙලා සම්පූර්ණ වෙන්න ගතවන කාලය කොච්චර ප්‍රමාදයක් තියෙනවද ඒ ක්‍රියායනය පටන් ගන්න කියන එක අපි චෙක් කරලා බලනකොට දැන් අපි මේ සටහනේ පෙන්වුම් කරන්නේ P0. ඩිලේ ටයිම් එක 0 තියෙනවා. P1 කාලවකවානු පටන් ගන්න 1 2 3 4ක් පවතිනවා. ඩිලේ එක 4යි. P2 පටන් ගන්න කිව්වොත් ඩිලේ එක 1 2 3 4 5යි 6යි. ඒතර P7 එක ගත්තොත් එහෙම 1 2 3 4 5යි 6යි 7යි. ඒතර ඩිලේ ටයිම් එක කියන්නේ සම්පූර්ණ කාලවකවානු වල එකතුව. ඒ එකතුව බෙදන්න ඕනේ 4ෙන්. මොකද process ක්‍රියාවන් තිබෙන්නේ මේකේ 4ක් නිසා. ඒතර ඩිලේ ටයිම් එක ක්වොන්ටම් ටයිම් එකෙන් අපි ගත්තොත් 4.25 විදිහට තමයි සලකන්නේ. පැහැදිලිද? එතකොට මේකෙදි සිද්ධාන්තය වන්නේ first come first save. මුලින් ආවෙක් කෙනාට මුලින් සලකනවා. ඒක ක්‍රියායනයේ කොච්චර ටයිම් එකක් ගන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. මුලින් ආවේ එක නම් ඒක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය. එතකොට ඒක ක්‍රමවේදයක් තමයි අපි උතනදී සාකච්ඡා කරේ. පළමුව පැමිණීම, පළමුව සේවය ලබා දීම. ඊළඟට අපි බලමු කෙටිම කාර්ය පළමුව සිදු කිරීම. කෙටිම කාර්ය. ඒකත් අපි සටහන පහලට ගමු. එතකොට තනි සටහනකදී පේනවා පැහැදිලිව. මෙතන තියෙනවා ක්‍රියායන 4ක්. ඒ වගේම පැමිණීමේ කාලවකවානු ටික පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම බෲස් ටයිම් එක. ඒකට අවශ්‍ය කරන කාලය, ක්‍රියායනය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන කාලවකවානු ටික දාලා තියෙනවා. දැන් මේකට අනුව කෙටිම කාර්ය අපි ගත්තොත් එහෙම P2 කාලවකවානු 2යි. ඊළඟට අපිට ගැලපෙන්නේ P1 කාලවකවානු 3යි. ඊළඟට 4. එහෙම නැත්නම් P3. අවසානයේට තමයි P0 ක්‍රියායනයේ ක්‍රියාත්මක වන්නේ. ඒතර මේකේ තියෙන්නේ කෙටිම කාර්ය පළමුව සිදු කිරීම. අපි ප්‍රශ්න විසඳනකොට එහෙම තමයි. යම් ප්‍රශ්න ගණනාවක් ආවොත් ඉස්සෙල්ලම විසඳන්න පුළුවන් කෙටිම දේ මුලින් විසඳනවා. ඊළඟට ක්‍රමානුකූලව දීර්ඝ කාලිනව විසඳන්න පුළුවන් එක පසුව අවසානයේට විසඳනවා. එතකොට මෙතනදිත් පෙන්눔 කරලා තියෙන්නේ රතු පාටින් ඒ ක්‍රියායනයට ගතවන කාලවකවානු. එතකොට P2 වලට 2යි, 1 එකට 2යි, P3 වලට 4ක කාලයක් ගත වෙනවා. P0 වලට 5ක කාලයක් ගත වෙනවා. ඒතොර ඒ අනුව ගත්තොත් P0 ක්‍රියාත්මක කරන ඩිලේ ටයිම් එක ගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. පැහැදිලිද? right. මේ අනුව කෙටිම කාලයකින් නිම කළ හැකි ක්‍රියායනයක් සඳහා මූලිකත්වය ලබා දෙයි. හරි. ඊළඟට අපි ගත්තොත් රවුන්ඩ් රොබින් කියන ක්‍රියාවලිය. රවුන්ඩ් රොබින්. රවුන්ඩ් රොබින් එකේදී වෙන්නේ අපි සකසනය සකස් කරනවා යම් කාල පරිච්ඡේදයකට. ඒක ඒ පාවිච්චි කරන OS එක අනුව, ඒ පාවිච්චි කරන සකසන ප්‍රමාණය අනුව සකසන එක යම් ක්‍රියා පටිපාටියක් සිදු කරන්න පාවිච්චි කරන ටයිම් ඩියුරේෂන් එක අනුව තමයි මේක පාවිච්චි. දැන් උදාහරණයක් අපි ඒ සකසනය ක්වොන්ටම් ටයිම් දෙකක් භාවිතා කරනවා නම් හැම එකකටම, එතකොට ක්‍රියායනයක් ක්වොන්ටම් ටයිම් 5ක් වුණොත් ඒක මුලදී දෙකක් කරනවා, ආයි දෙකක් කරනවා, ආයි එකක් කරන විදිහට තමයි යන්නේ. ඒ වගේම අනුපිළිවෙලින් එනවා. එතකොට සකසනය හරහා කාර්යයන් කිහිපයක් එකවර සිදු කරගන්න පුළුවන්. හැම කාර්යෙම
පොඩ්ඩ කරලා ඒක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඒක සකසන්නට යොමු කරන සෑම ක්‍රියාවක් සඳහාම ක්‍රියාත්මක වීම සඳහා නිශ්චිත කාලයක් ලබා දෙයි. මෙසේ ක්‍රියායන සඳහා සකසනය වෙන් කරන කාලය ක්වොන්ටම් කාලය නමින් හැඳින්වේ. එසේ ලබා දුන් කාලය අවසන් වූ විගස ක්‍රියාත්මක වෙමින් තිබූ ක්‍රියායනය නවතා ඊළඟට සූදානම් තත්වයේ පවතින ක්‍රියායනය ක්‍රියාත්මක කරනවා. අපි ඒක සටහනේදී අපි මේ විදිහට බැලුවොත් ප්‍රොසෙස් ක්‍රියාවන් තිබෙනවා මේකේ 4ක්. දැන් P0 ගත්තොත් එයාට arrival time මුලදි මෙනවා. බෲස් ටයිම් එක එයාට අවශ්‍ය කරන කාලය 5ක් තියෙනවා. අපි හිතුවොත් 2යි දෙන්නේ කියලා ක්වොන්ටම් ටයිම් එක. එතකොට 2යි 2යි 1යි කට කැඩෙනවා. P1 එක 4යි 2යි 2යි. P2 එක 2යි. එක කාල පරිච්ඡේදයක සම්පූර්ණ කරනවා. P3 එක 3යි. කාල පරිච්ඡේද දෙකකදී සම්පූර්ණ කරනවා. එතකොට ඒක සටහනකදී අපි බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් වෙනවා. බලන්න. right. එතකොට පළවෙනි එකේ කොටස් දෙකක් කරනවා. තව ඉතිරි එකේ. එතකොට මේ අන්තිම එකේ උරුණාට පස්සේ තමයි එයාගේ ඊළඟ කොටස් දෙක කරන්නේ. පැහැදිලිද? එතකොට තව ඉතිරි අන්තිමට එයාට එකක්. 2යි 2යි 1යි. එහෙනම් 2යි 2යි 1යි. ඊළඟට පටන් ගන්නෙ දෙවෙනි ක්‍රියාව. P1 ක්‍රියාව. එතකොට එයාගේ තියෙනවා ක්‍රියායනයේ කොටස් සම්පූර්ණයෙන් 4යි. ඒක කොටස් අවස්ථා දෙකකදී. එතකොට අනුපිළිවෙලින් හැම ක්‍රියායනයක්ම එහෙම නැත්නම් හැම ප්‍රෝග්‍රෑම් එකකම යම් කොටස් ක්‍රමානුකූලව ඉදිරියට කරගෙන යනවා. නමුත් මේක ක්වොන්ටම් ටයිම් එකකින් වෙනව නිසා අති සූක්ෂම කාලයකින් වෙන නිසා ඔබට තේරෙන්නේ මේ සකසනය එකම වෙලාවෙදී රාජකාරි කිහිපයක එහෙම නැත්නම් වැඩසටහන් කිහිපයක නියැලී සිටින ආකාරය වගේ. පැහැදිලිද? right. එතකොට මේ සටහන් අඳින්න පුරුදු වෙන්න. ඒ වගේම මේක පොතේ ලියා ගන්නකො පැහැදිලිව වර්ණ දෙකකින් සටහන් කරගන්න බලන්න. ඒවා නිවැරදිව සකස් කර ගැනීම ඉදිරියට වටිනවා. ඒ වගේම මේවල තියෙන ක්‍රියාන්විතය එහෙම නැත්නම් ඒ තියෙන සිදුවීම හිතට අරගන්න. එතකොට සටහන පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ සටහන ක්‍රියාවලිය කියවපු ගමන් දන්නවා මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා. දැන් වර්තමානයේ තියෙන බොහෝ සකසන තුල ওই රවුන්ඩ් රොබින් සිස්ටම් එක ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපිට තේරෙන දේ තමයි කාර්යයන් ගණනාවක එකවර නියැලී සිටින්න පුළුවන් වගේ ගතියක් අපිට තේරෙනවා. ඒ වගේම දැන් මේ පෙන්눔 කරලා තියෙන එක සකසනයක. ඒතර සකසනයක සමහරලාට පරිගණකයක සකසන 2 3 4 5 8 වගේ භාවිතා වෙන මයික්‍රෝප්‍රොසෙසර්ස් තියෙනවා. එතකොට එකම වෙලාවෙදී මේ වගේ අතිවිශාල දැවැන්ත කාර්යයන් ප්‍රමාණයක් ඒ OS එක බහු ක්‍රියා පාලනය කරන්න පුළුවන් OS එකට හැන්ඩල් කරන්න පුළුවන්. එතකොට කෝස් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කෝස් මැනේජ් කරලා පාවිච්චි කරන එක එක ක්‍රියාන්විත ක්‍රම. right. ඊළඟට තියෙන්නේ ප්‍රමුඛතා පාදක. ඔව්. ඒ කියන්නේ ප්‍රමුඛතාවය කියන්නේ දැන් ක්‍රියාත්මක තත්වයට පත් වූ ක්‍රියායන සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඒ අනුව දාවන තත්වයට පත් කිරීම ප්‍රමුඛතා පාදක ඇල්ගොරිතමේ මගින් සිදු කෙරේ. ඒ කියන්නේ දැන් අවසාන ක්‍රියාවලියේදී තව සිස්ටම් එකක් තිබෙනවා. ඒ සිස්ටම් එකේදී සිද්ධ වෙන්නේ ඒ ධාවනයේට පෙළගස්වල තියෙන ක්‍රියායන අතුරෙන් ඒ අවස්ථාවේදී ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කුමන ක්‍රියාවකට. දැන් උදාහරණයක් ඔබ වැඩසටහනක් කම්පියුටර් එකේ වැඩ කරනකොට ඔබ මවුස් එකෙන් යම් ප්‍රමුඛතාවයන් අනුව යම් විධාන ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ ප්‍රමුඛතාවය මොකටද දෙන්න ඕනේ කියන එක අනුව තමයි මේකේ ක්‍රියාවලිය සිදුවන්නේ. එතකොට ඒකේ සටහන් ක්‍රමවේදයක් එන්නේ නැහැ. අපි මෙතනදී සටහනේ පෙන්වලා තියෙන්නේ ඒවට පාවිච්චි වෙන ටයිමින් ඩියුරේෂන් එක විතරයි. පැහැදිලිද? එතකොට ඒකෙදී මේ විදිහට ප්‍රයොරිටි පීරියඩ් එක පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් බෲස් ටයිම් එක කියන්නේ ක්‍රියායනේ ක්‍රියාත්මක වෙන්න ඕන කාලවකවානු ප්‍රමාණය. මේ තියෙන පැමිණි පිළිවෙල. ප්‍රයොරිටි එක කියන්නේ මූලිකත්වය දෙන්නේ කාටද? මූලිකත්වය දෙන්නේ ඉස්සලා එයාට. right. ඊළඟට මේකට. ඊළඟට 3 ක්‍රියාත්මක වෙන එකට. ඔයාගේ විදිහට මූලිකත්වයේ දීලා තියෙන ක්‍රමවේදය පෙන්වුම් කරනවා. හරි. එතකොට ඒකට සටහනක් අපිට භාවිතා වෙන්නේ නැහැ.
එතකොට දැන් එකම වෙලාවේදී සමහරලාට සකසනයක් තුල සකසන ගණනාවක් තිබෙනවා නම් දෙකක් තුනක් හතරක් තිබෙනවා නම් ක්‍රියායන කිහිපයක් එකම ක්වොන්ටම් ටයිම් එකේ සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. හැබැයි එතකොට වෙන්නේ තනි කෝර් එකක් නෙමෙයි. එහෙම නැත්නම් තනි මයික්‍රෝප්‍රොසෙසර් එකක් නෙමෙයි. සකසනයන් දෙකක් තියෙන්න පුළුවන්. තුනක් තියෙන්න පුළුවන්. දැන් හයක් ගත්තොත් එහෙම හයක එකම මොහොතේ එකම ක්වොන්ටම් ටයිම් එකේදී ක්‍රියා හයක් එකවර සිදු වෙන්න පුළුවන් හැකියාව පවතිනවා. පැහැදිලිද? right. එතකොට ආකාර අපිට තිබෙන්නේ හතරයි. ඒ ආකාර හතර මේ නූතන විධාන පද්ධතිවල නූතන පරිගණකවල සිදුවන ක්‍රියාදාමයන් හතරට සමානව ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒකෙන් ගොඩක් වෙලාවට මේ රවුන්ඩ් රොබින් සිස්ටම් එක සකසනයන් තුල දත්ත සකස් කරන්න පාවිච්චි කරන හොඳ ක්‍රමවේදයක්. ඒ වගේම ප්‍රමුඛතාවයත් එතනදී වැදගත් වෙන අවස්ථාව වෙනවා. පැහැදිලිද? මේවා ගොඩක් වෙලාවට එක එක පාවිච්චි කරන OS එක අනුව වෙනස් වෙන්න පුළුවන් හැකියාව පවතිනවා. මොකද ඒ OS එක සකස් කරලා තියෙන්නේ ඒ පාවිච්චි කරන purpose එක අනුව. ඒ purpose එක කියන්නේ පාවිච්චි කරන කාර්යය අනුව. ඒතර ඒ කාර්ය වලට විශේෂිත වූ වර්ගීකරණයන් වූ මයික්‍රෝප්‍රොසෙසර් වර්ග තිබෙනවා. ඒ වගේම විශේෂිත වූ පරිගණක පද්ධති තියෙනවා. ඒක එක දැන් අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් තත්වයේ තියෙන බහුකාර්ය පරිගණක වල නිසා මේ තත්වයන් පිළිබඳව ඒ තරම් අපිට දැනෙනව අඩුයි. නමුත් ඉහළ මට්ටමේ කාර්යයන් සඳහා භාවිතා කරන යම් යම් පරිගණකවලදී ඒ විශේෂතාවයන් වැදගත් වෙනවා. ඒකට පාවිච්චි කරන OS එක වැදගත් වෙනවා. පැහැදිලි? හරි. ඊළඟට අපි බැලුවොත් අවසාන කොටසට එනකොට දැන් ඔය අපි ඉගෙන ගත්ත ඉහත ක්‍රියාවලීන් හතරම ඒ ඇල්ගොරිතම් ආකාර හතර ක්‍රියාත්මක වන ස්වභාවය අනුව ක්‍රම දෙකක් පවතිනවා. ඒ ක්‍රම දෙක අපි ගත්තොත් primitive access schedule non primitive double en ඕනේ double e ක්‍රියායනයක් යොමු කිරීමෙන් පසු ඒ කියන්නේ සකසනය වෙත ක්‍රියායනයක් යොමු කිරීමෙන් පසු ක්‍රියායනය අවසන් වීමට ප්‍රථමව එම ක්‍රියායනය සකසෙන් ඉවත් කර නැවත සූදානම් තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇතනම් primitive access විදිහට හදනවා. ඒ කියන්නේ දැන් ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී යම් හේතු සාධක මත ප්‍රමුඛතාවය මත වෙන්න පුළුවන්, අතුරු බිඳුම් අවස්ථා නිසා වෙන්න පුළුවන්. ඉවත් කිරීමේ තත්වයන් වලට ආවොත් ඒ වගේම සමහරවිට පර්මනන්ට්ලි ඉවත් වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය කරන ප්‍රතිදාන ක්‍රියාවන් හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ආදාන ක්‍රියාවන් වෙන්නේ නැත්නම් ඒක අත්‍යමතකයේ තිබිලා ක්‍රමානුකූලව ඒක ඉවත් කළම දානවා. එතකොට එහෙම ඉවත් කරන ලද එකක් නැවත ධාවන තත්වයට ගේනකොට එහෙම නැත්නම් කැඩිච්ච වාහනයක් නැවත ක්‍රියාකාරී මට්ටමට ගේන්න පුළුවන් නම් ප්‍රිමිටිව් ටයිප් එක විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒතර සකසනයක් වෙත ක්‍රියායනයක් යොමු කිරීමෙන් පසු ක්‍රියායනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකී අවසන් වන තෙක් හෝ බාධා කිරීමේ තත්වයක් interrupt මගින් එය අවහිර කළ තත්වයකට පත් කරන තෙක් සකසනෙන් ඉවත් කළ නොහැකි ඇල්ගොරිතම. ඒ කියන්නේ මැෂින් එක ඇතුළට මේක දැම්මොත් එහෙම නැත්නම් සකසනය ඇතුළට දැම්මොත් කොහොම හරි ක්‍රියාත්මක කරලම තමයි එළියට එන්න ඕනේ. එහෙම නැත්නම් අපිට එන්ටාස් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක රනින් ටයිප් එකේ පවතින්නේ. දැන් එහෙම අත්දැකීම් ඔබට තියෙනවා. යම් යම් වැඩසටහන් සමහරවිට පරිගණකේ හිර වුණාම ඔබට ඒකෙන් ඉවත් වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. එන්ටාස් කරත් ඉවත් වෙන්න දෙන්නෙම නැහැ. ඒතර බොහෝ වෙලාවට ඔබ ඒ ක්‍රමවේදෙදී නැවත රීස්ටාර්ට් කර ගැනීමක් බලෙන් සිදු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒවා ඇවිල්ලා non primitive schedule type එකට වැටෙන්නේ. එතකොට ඉහත අපි ඉගෙනගත්ත ක්‍රම හතරම මේ ස්වභාවයන් දෙක අනුව වර්ග කරනවා. සමහර ඒවා ධාවන තත්වෙන් නතර කළා නැවත ආපහු ධාවන තත්වෙට ගෙනල්ලා පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ඇවිල්ලා primitive type එක. non primitive type එක කියන්නේ යම් ක්‍රියායනයක් ධාවන තත්ත්වයට යෙදුවොත් ඒක සම්පූර්ණ කළ අවසන් වන තෙක්ම බලාගෙන ඉන්නවා. එතකොට එවැනි අවස්ථාවන් non primitive type එකක් විදිහට තමයි
අපි හඳුන්වන්නේ. හරි. එතකොට මේ සටහනට අවශ්‍ය කරන දේවල් අධ්‍යයනය කරන්න. ඒ වගේම අපි තව පොඩි කොටසක් තිබෙනවා මේ මෙහෙයුම් පද්ධතිවලදී අධ්‍යයනය කරන්න. මම අර ඔයගලන්ට ගන්න කියලා තියෙන ටියුට් එක හැකිතාක් ඉක්මනින් ඇවිල්ලා අරගන්න. මොකද ඊළඟ ටියුට් එකේ ඒ ටියුට් එකේදී මේ පාඩම් මාලාවට අදාළ සියලු ප්‍රශ්න කොටස් ටික ඇතුළත් වෙනවා. එතකොට මේ දිනවක වන්වනු මේක කරපු නැත්නම් මම වීඩියෝ එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ මේක පසු කාලිනව ගත්තම ඒකේ තේරුමක් නැහැ. හරි. එහෙමනම් අපි ඊළඟ පන්ති අවස්ථාවෙන් සම්බන්ධ වෙනකම් මේක වැඩ කටයුතු කරන්න. මම මේකට අවශ්‍ය කරන PDF එක නෝට් එක ලියන්න පහසු වෙන්න PDF එක මම YouTube එකට දානවා. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්.